ආයුබෝවන්. අද 2022 මැයි 17 වැනිදා. අඟහරුවාදා. අද තමයි දවස. පොතේ හැටියට අද පාර්ලිමේන්තුව යලි රැස් වෙනවා. අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නියෝග කරපු හැටියට ජනාධිපතිවරයා ඉල්ලාස් වෙන්නේ නැතුව අග්‍රාමාත්‍යවරයා ඉල්ලාස් වෙන්නේ නැතුව කොටින්ම ආණ්ඩුවම ඉල්ලාස් වෙන්නේ නැතුව එක മന്ത്രിවරයෙකුටවත් ඇමතිවරයෙකුටවත් පාර්ලිමේන්තුවට යන්න ලැබෙන්නේ නැහැ. අන්තරේ පාර්ලිමේන්තුව වට කරනවා. අද එහෙම වෙනවද? අපි විමසිල්ලේ. දැන් වෙලාව හරියාගෙන ඉන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේත් අන්තරේ කැඳවුම්කරුගේ වසන්ත මුදලිගේගේ නියෝගය වළංගුද? හැබැයි මේ අභියෝගයක් නෙවෙයි. නිකමට කියන්නේ අපේ ඉල්ලීම පාර්ලිමේන්තුවට බාධා කරන්න එපා. පාර්ලිමේන්තුවෙන් පිට කොටින්ම දියවන්නාවෙන් පිට බලයක් ගැන කතා කරන්න එපා. අන්තරේ එව්වන්ට කියන්නේ කොල්ලන්ට කෙල්ලන්ට. උඹලා දන්න දේශපාලනයක් නැහැ. පෙරට්ටුව දන්නවා. කුමා ගුණරත්නම් දන්නවා. මේ වෙනම ගේම් එකක්. පාර්ලිමේන්තුවට කෙලලා වෙනම බල මූලස්ථාන මෙහෙවන දඩබිමක් හදන්නේ. හරියට සියරා ලියොන් වගේ. සියරා ලියොන් දියමන්ති පාරාදීසයක්. හැබැයි ඒ රටේ මිනිස්සු හිඟන්නවා වගේ. උන්ට කන්න නැහැ, බොන්න නැහැ, විදුලිය නැහැ. අපාදුක් විඳිනවා. දියමන්ති හාර බටහිර වෙළඳ පොළට දෙනවා. යුරෝපයට දෙනවා. උන් වහල්ලු. ස්වාමිවරු සියරා ලියොන් පාලනය කරනවා. පාර්ලිමේන්තුවක් තියෙනවද? ඔව් නැහැ. ආණ්ඩුවක් තියෙනවද? ඔව් නැහැ. හමුදාවක් තියෙනවද? ඔව් නැහැ. පොලිසියක්? ඔව් නැහැ. සියරා ලියොන් මෙහෙවන්නේ තරවුකාර මැර කණ්ඩායම්. ශ්‍රී ලංකාවේ අනාගතයත් එසේ විය හැකිද? එසේ විය යුතුද? එහෙම වෙන්න දෙන්න බෑ. ඊයේ ඔබ ජනමාධ්‍ය බලාගෙන හිටියනම් විශේෂයෙන්ම ප්‍රසිද්ධ ජනප්‍රිය ප්‍රවෘත්ති ප්‍රකාශ ඔබ ඇඟ කිලිපොලා යන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කණ්ඩායම සමාජවාදී තරුණ සංගමය මතකනේ එරංග ගුණසේකර නායකත්වය ලබා දෙන අර 2018 දී ජනාධිපති නීතිඥ අලි සබ්රි මෙහෙවන්නේ පාර කියා දෙන්නේ 2017 දී නේ 17 දී අන්නේ තරුණ කණ්ඩායම ඊයේ මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට ගනින් කියලා පොලිස් මූලස්ථානයේ වට කෙරුවා. ඇඟ කිලිපොළ යනවා. පොලිස්පතිවරයාට කියනවා අඩෝ පොලිස්පති බැහැපිය එළියට කියලා. ඔබ කල්පනා කරලා බලන්න. මේ තමයි චීනු, ඇමරිකානු, ඉන්දියානු ඉල්ලා හිටින රාජ්‍යයට කෙලපු ආරක්ෂක යාන්ත්‍රණයක් නැති පොළොව. එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කණ්ඩායම කිව්වට ඔවුන් තරුණම නැහැ. මැද වයසට කිට්ටුයි. මේ ඔක්කොම එකතු වෙලා කරන්නේ චීනුන්ගේ, ඇමරිකානුවන්ගේ, ඉන්දියානුවන්ගේ කොන්ත්‍රාත්තුවක් නේද? අන්තරේ උන්ගෙන් අහන්නේ උඹලා කරන්නේත් ඒ වැඩේම නේද? පෙරට්ටන්ගෙන් අහන්නේ උඹලා කරන්නේත් ඒ වැඩේම නේද? එතකොට මහින්ද රාජපක්ෂට වැඩි උඹලා හොඳයිද? රාජපක්ෂ වරුන්ට වැඩි උඹලා හොඳයිද? නැහැ. හොඳ නැහැ. ඔක්කොම එකතු වෙලා කරන්නේ එකම වැඩක්. රට, රාජ්‍ය, ජාතිය මරා දාන එක. අපට යන එනවන් නැති කරන එක. හොඳට මතක තියාගන්න. මේ අවුස්සේ ඊයේ රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ඔන්න වැඩ ඇල්ලුවා. ජාතිය මතා කතා කෙරුවා. මොනවද අග්‍රාමාත්‍යවරයා කියන්නේ? රජයේ ආදායම වියදම ගැන විවිධ කතා අතොරම්බල් කරලා
ගණන් හිලව් ගැන කියලා දන්නවනේ. ගණන් හිලව් කියන්නේ ආර්ථික ඝාතකින්ගේ ගණිත ලයිස්තු. අපි ඒවා ගණන් ගන්නෑ. කොහොම හරි අන්තිමට කිව්වා 2022 ඒ කියන්නේ මේ ගෙවෙන අවුරුද්ද සඳහා අයවැය හිඟිය රුපියල් බිලියන 2400ක්ලු. ඒ කියන්නේ ට්‍රිලියන 2.4ක්. ඔබ හිතා ගන්නකො අපි ඉන්න තැන. මැයි 15 වෙනිදා ඒ කියන්නේ පෙරේදා කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තලු භාණ්ඩාගාර විල්පත් නිකුත් කිරීමේ සීමාව බිලියන 3600 සිට බිලියන 4000 දක්වා ඔසවා තබන්න පාර්ලිමේන්තුවේ අනුමැතියට අද දානවා කතාවේ හැටියට. අනුමත වෙනවනේ. ඒ කියන්නේ අපි තව දුරටත් ණය වෙන්න හදන්නේ. එතකොටම ඔබට මතක් වෙන්න ඕන මහ බැංකු බැඳුම් කර සිද්ධිය. මහ බැංකුවට කෙලපු මාස්ටර් මයින්ඩ්ස් වලින් එකක් තමයි මේ රනිල් වික්‍රමසිංහ. එතකොට භාණ්ඩාගාර බිල්පත් මොන කජ්ජක්ද අයියලාට? ජාවාරම් පිට ජාවාරම්. 2022 සංවර්ධන අයවැය වෙනුවට සහන අයවැයක් ගේනවලු ඉතිරි කාලය සඳහා. අපි නොදන්න සහන අයවැය බලමු. ඒ අතරම කියනවා පෙට්‍රල් 92 පාඩුව 1 ලීටරයකින් 84.38ක්. 95 පාඩුව ලීටරයකින් 71.19ක්. ඒ කියන්නේ අපට මෙච්චර කල් පාඩුවට තමයි විකුණලා තියෙන්නේ. මේ දැනුත් මිල ගණන් වැඩි කරලත් මෙන්න පාඩුව. ඊළඟට ඩීසල් ලීටරයකින් 131.55ක්. සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 136.31ක්. භූමි තෙල් ලීටරයකින් රුපියල් 294.50ක් පාඩුව. මේ පාඩුව තවදුරටත් දරන්න බැරිලු. ඔබ නිකමට හිතලා බලන්න මේ අලුත් වර්ෂන් එකක්ද නෑ. මේ තමයි එක දිගටම මේ පරයෝ පරට්ටියෝ තෙපර බාන කෙකර ගාන කතාව. පාඩුයි 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 පාඩුයි. කොහොමද පාඩු වෙන්නේ? අපට නිකන්ද මුම් මේවා වික්කේ නෑ. එතකොට මේ තවදුරටත් සිද්ධ වෙන්නේ එකම දේ නේද? බැසිල් මොකෝ රනිල් මොකෝ, මහින්ද මොකෝ රනිල් මොකෝ, ගෝඨා මොකෝ රනිල් මොකෝ. පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් හැම එකාම මොකෝ රනිල් මොකෝ. මේ පට්ට ගේමක්. මේ එකක් පෙන්නලා වෙන එකක් කරන්නේ. මහින්දට කෙලලා රනිල්ව ගෙනල්ලා විවස්ථාවට කිලින් හදන්නේ. වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් මේ ආයතන ඇයි පාඩු ලබන්නේ? මේ කියන විදිහට පාඩුත් ඇති. ඇයි එහෙම වෙන්නේ? අපි මේ ගැන එක දිගටම කතා කරනවා. 2000 සිට වසර 22ක් දූෂණ වංචා අක්‍රමිකතා ඊහ වහා ගිහිල්ලා රාජ්‍ය අර්ධ රාජ්‍ය විතරක් නෙවෙයි පුද්ගලික අංශවලත්. ඒ නිසා තමයි බහුජාතික සමාගම් බූවලු රට අත්පත් කරගනිමින් ඉන්නේ. ඊළඟට නාස්තිය ඊහ වහා ගිහිල්ලා ඉහළ වැටුප් දරන්න බැරි තරම්. මතකනේ ලිට්‍රෝ සමාගමේ මහ එකාට රුපියල් මිලියන 2ක් කියලා අපි හිතාගෙන හිටියේ. දැන් බැලින්නම් රුපියල් මිලියන 3.5කට ආසන්න මුදලක්ලු. ඒ කියන්නේ ලක්ෂ 35කට ආසන්න මුදලක්ලු. කවුරුවත් ප්‍රතික්ෂේප කරලා නැහැ. ජනමාධ්‍ය තුලත් කතා කරලා තියෙනවා. ඔබ හිතන්න මේ රටට දුවන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සියලුම රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පුද්ගලික පැත්තකින් තියන්නකො මොහොතකට රාජ්‍ය නියාමන යටතේ පවතින ආයතන බලමුකෝ. ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩලය නඩත්තු කරන්න විශාල මුදලක් වැය කරනවා. වැටුප් වෙනත් දීමන වරප්‍රසාද වරදාන යාන වාහන ඉන්ධන දුරකථන ගාස්තු මේ සියල්ලම තවත් බොහෝ දේවල්. එතකොට ඒ නාස්තියත් එක්ක කොහොමද දුවන්නේ? ඊළඟට ඔබට මතක නම් 2015 කාලවකවානුවේ මේ ලිට්‍රෝ සමාගමේ දඹර අමිල හිමියන් ඇතුළු විශාල පිරිසකට පින්පඩි දීලා තියෙනවා. රුපියල් ලක්ෂය බැගින් දුවන්න පුළුවන්ද? එතකොට එහෙම කරපු දේශපාලන තරවුකරුවෙක් තමයි රනිල් වික්‍රමසිංහ. දැන් කියනවා පාඩුයි 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 පාඩුයි. ඊළඟට සේවක අතිරික්තේ හැම ආණ්ඩුවකම හෙංචයිය ඔබන ආයතන වලට
සේවකයෝ ඉහවහ ගිහිල්ලා. වැරදි කළමනාකාරීත්වය, මිස්මැනේජ්මන්ට්. ඒ විතරක් නෙමෙයි. ඔබ කවුරුවත් නොහිතන සාමාන්‍යයෙන් දන්නේ නැති කතාවක් ඊළඟට. වෘත්තීය සමිති මාෆියාව. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, තවත් පක්ෂවලට අදාළ NGOs වලට සම්බන්ධ වෘත්තීය සමිති කිසිම ආයතනයකට වැඩ කරන්න දෙන්නේ නැහැ. තුවාල කරලා තුවාල පවත්වා ගනිමින් සරව ගලන්නට සලස්වමින් ඒ මත පවතිනවා. සේවකයෙකුගෙන් රුපියල් 100 සිට 250 දක්වා වගේ මුදලක් මාසිකව අරගෙන පිස්සු කෙලකෙල සැප කණේ තියාගෙන පවතිනවා. උන් පවතින මේ ක්‍රමයට. වෘත්තීය සමිති මාෆියාව. රාජ්‍ය අර්ධ රාජ්‍ය පුද්ගලික ආයතන වලට වැඩ කරන්න දෙන්නෙම නැහැ. එතකොට මේ කතාවේ පැති ගණනාවක් තියෙනවා. මේ සියල්ල මැද්දේ රනිල් වික්‍රමසිංහලාගේ රාජපක්ෂලාගේ අනුරු කුමාර දිසානායකලාගේ සජිත් ප්‍රේමදාසලාගේ පාඨලි චම්පික රණවකලාගේ තවත් එවුවන්ගේ මහයවුන්ගේ මහයක IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක දිගටම කියන්නේ මොකද්ද? පාඩු නම් විකුණපල්ලා. ව්‍යාපාර ජාවාරම් බවට පත් කරපල්ලා. අන්න PB ජයසුන්දර 90 දශකකින් වැඩ පටන් ගත්තේ ආර්ථික ඝාතකයා. එතන සිට චන්ද්‍රිකා මහින්ද මෛත්‍රී රනිල් ගෝඨා එක දිගටම රාජ්‍ය ව්‍යවසායන් විකුණන්න අමුඩ ඇඳගෙන කැස කවමින් වැඩ කරනවා. එතකොට මෙතන අලුත් දෙයක් තියෙනවද? නැහැ. දැන් මේ සියල්ල යටපත් කරලා අපේ අසාර්ථක භාවය, අපේ තක්කඩිකම, බොරුව, වනචාරීකම යටපත් කරලා මේවා පාඩුයි කියලා විකුණන්න හදන්නේ. IMF වැඩ වොෂින්ටන් සිට මිලින්ද මොරගොඩ පාත්ෆයින්ඩර් තරවුකරුවා ඉන්ඩෝ පැසිෆික් ඒජන්ට් චීන බ්‍රෝකර් මේ සියල්ලට උපදෙස් ලබා දෙනවා. හේතුව රට බංකොලොත් වුණොත් තමයි චීනුන්ට ඇමරිකානුවන්ට ඉන්දියානුවන්ට රට කොල්ල කන්න පුළුවන්. මේ පෙළ ගැස්ම ගැන ඔබ අවදීන් ඉන්න ඕන. දැන් රනිල් හදන්නේ මේවා පාඩුයි කියලා මිල ගණන් උස්සන ගමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් මත අදාළ ආයතන විකුණලා දාන්න. මෙන්න රනිල්ගේ ප්‍රොජෙක්ට් එක, බැසිල්ගේ ප්‍රොජෙක්ට් එකමයි, ගෝඨාගේ ප්‍රොජෙක්ට් එකමයි, රාජපක්ෂලාගේ ප්‍රොජෙක්ට් එකමයි, අනිත් අර නම් කියපු හැම එකාගේම ප්‍රොජෙක්ට් එකමයි. අලුත් දෙයක් වෙන්නේ නැහැ. චාපාවන් ජියෝපොලිටික්ස්, පෙට්‍රෝලියම්, ඛනිජ තෙල් ගැන වැඩසටහන් මාලාවක් අපි කරලා තියෙනවා. අන්තිමට උදේ ගම්මන් පිළ 11 කපටි නරි රංචුවේ ප්‍රධාන නරි රාළ ලංකාවේ, ශ්‍රී ලංකාවේ පෙට්‍රෝලියම් ඇතුළු ඛනිජ සම්පතට කෙලින් හැටි ඉන්දියාවත් අල්ලගෙන, ඇමරිකාවත් අල්ලගෙන, චීනියත් අල්ලගෙන අපි එක දිගටම විග්‍රහ කරලා තියෙන්නේ. අපේ සංවාදේ නැවතිලා තියෙන්නේ මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් මත, ස්වභාවික වායු මත. ඒ මැද්දේ සපුගස්කන්ධ කෙරවල පිටියේ ඇතුළු අපේ බලශක්ති මර්මස්ථාන ගැන, විශේෂයෙන්ම ත්‍රිකුණාමලය ගැනත් අපි කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පද්ධතිය, වරාය, කලාපය මෙහෙවන්න පුළුවන් තීරණාත්මක බල මෙහෙයුම් මධ්‍යස්ථානය, ඉන්දියාවේ IOC, ගෞතම අදානි, මතකනේ මේ සියල්ල ගැන අපි කතා කරමින් ඉන්නේ. ඊළඟට ලංකා විදුලි බල මණ්ඩලය ඒකකයක්, ඒ කියන්නේ විදුලි ඒකකයක් අපට ලබා දෙන්නේ රුපියල් 17ටලු, වියදම රුපියල් 48ක්ලු, පාඩුව රුපියල් 30ක්ලු. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඊයේ කියන්නේ ජාතිය මත කතා කරමින්. අර කලින් කියපු හේතු සියල්ල මේ විදිහටම තියෙනවා. දූෂණ වංච, අක්‍රමිකතා, නාස්ති, ඉහළ වැටුප්, ඒ වගේම සේවක අතිරික්තේ, වෘත්තීය සමිති මාෆියාව, වැරදි කළමනාකරණය. ඒ ඇස්සේ විදුලි ජාවාරමක් බවට පත් කරගෙන හදිසි මිලදී ගැනීම හරහා විශාල කුට්ටි කඩා ගන්නවා එක එක. ලංකාවේ විදුලි වල මණ්ඩලයේ ඉංජිනේරු මාෆියාවක් තියෙනවා. අපි ඒ ගැන එක දිගටම කතා කරන්න පටන් ගත්තා. චාපාවන් ජියෝපොලිටික්ස්, ඉලෙක්ට්‍රිසිටි. ඔබ විශ්වාස කරන්න මේ සංවාදයේ තීව්‍ර වෙනකොට මට අපට තොරතුරු ලබා දුන්නු වෘත්තීය සමිති කාර්යොත් මගේ හැරියා. උන්ව මිලදී ගන්නවා. ඔබ විශ්වාස කරන්නේ නැහැ කිව්වට වෘත්තීය සමිති විසින් මේ ආයතන ජාවාරම්භවට පත් කරන්න සහාය ලබා දෙනවා. සැක හිතන්න එපා. ඒ තමයි ඇත්ත කතාව. මේ ගැන අපි තවදුරටත් සාකච්ඡා කරන්න ඕන. ඊළඟට ගෑස් ගැන කතාවක් නැහැ. Chapa for Economic Social Justice, gas. අනිල් කොස්වත්ත
PB ජයසුන්දර ඇතුළු බැසිල් රාජපක්ෂ කල්ලිය කොහොමද ගෑස් ටිකට කෙලින්නේ කියලා අපි එක දිගටම කතා කරන්න පටන් ගත්තා 2019 සිට. අන්තිමට දැන් හදන්නේ ගෑස් මාෆියාවක් නිර්මාණය කරලා ජාවාරම් කරුවන්ට ගෑස් අධිකාරිය බහර දෙන්න බලාගෙන ඉන්නකෝ. රනිල් වික්‍රමසිංහ බ්‍රසීල්ට කරන්න බැරි වෙච්ච වැඩේ මෙහෙම කරද්ද කරනවා. සුටුස් ගාලා කරනවා. මෑන් දස්සය. අලයක් නෙමෙයි මොලයක්. දැන් මේ සියල්ල මැද්දේ රනිල්ගේ විසඳුම් මොනවද? ඉදිරි කාල පරිච්ඡේදයේ ජීවිතේ දුෂ්කරම කාල පරිච්ඡේදය කියලා මෑන් කියනවා. අපට යන්නම නැති වෙනවා ඉදිරි කාලය තුල. භාණ්ඩාගාර බිල්පත් සූදුව අර කලින් කියපු විදිහට දැන් පටන් ගන්නවා. නැති බැරිකම පෙන්නලා පීඩනය පෙන්නලා මහජනතාවගේ කර පිටින් දැන් බැඳුම් කර සූදුව පටන් ගන්නවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් ලබා දෙන්න අත්‍යවශ්‍ය වියදම් දරන්න මුදල් නැහැ. ඒ නිසා මුදල් අච්චු ගහනවා. ඉතින් බැසිල් කෙරුවෙත් මේ ටිකම තමයි. ගෝඨා රනිල්ව කරවන්නෙත් රනිල් කරන්නෙත් ඒ ටිකම තමයි. IMF නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍යත් ඒ ටිකම තමයි. රටට කෙලින වැඩපිළිවෙල එක දිගටම යනවා. ඊළඟට IMF නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ලැජ්ජ නැතුව හිරිකිතයක් බයක් සැකයක් සංකාවක් නැතුව ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියනවා ශ්‍රී ලංකා ගුවන් සේවය පාඩුයි පුද්ගලිකකරණය කරනවා. කොහොමද ඒක? ප්‍රසිද්ධියම නිල ප්‍රකාශයක් කෙරුවා. මේ ප්‍රකාශය මීට කලින් කෙරුවා නම් විවිධ වෘත්තීය සමිති හෙළුවෙන් ඇවිල්ලා කෑ ගහන්නේ. හෙළුවෙන් ඇවිල්ලා බඩපිනුම් ගහන්නේ. ජවීපේ පෙරටුගාමි දැන් මීක් නෑ. රනිල්නේ වැඩේ කරන්නේ. එතකොට මේ ගේම් එක වටහා ගන්න ඕන. ශ්‍රී ලංකා ගුවන් සේවය කෙලලම ඉවර කරන්න හදන්නේ. අපි එක දිගටම මේ සියල්ල ගැන කතා කරලා තිනවා 2000 සිට. මේ සංවාදය අපි පටන් ගන්නෙ රාවේ පුවත්පත හරහා. චන්ද්‍රිකා රනිල් එකට, මහින්ද මෛත්‍රී රනිල් යලි එකට, ගෝඨා රනිල් දැන් යලි එකට රටට ගේම දෙන්න යන්නේ. ආර්ථික දේශපාලන ඝාතකේ වෙනත් කිසිවක් අලුතෙන් සිද්ධ වෙන්නේ නැහැ. අන්තිමට රනිල් වික්‍රමසිංහ කතාව ඉවර කරන්නේ සාහිත්‍යමය ජවනිකාවකින්. මෑන් කියනවා හුණු වටේ කතාව උපුටා දක්වමින් තමන් තමයිලු ඒ කියන්නේ රනිල් තමයිලු ගෘෂා මතකනේ කතාව හුණු වටේ කතාව. අනුන්ගේ දරුවත් අරන් හොඳට අහගන්න. අනුන්ගේ දරුවත් අරන් දැන් රනිල් වැල් පාලම තරණය කරන්න හදන්නේ. හෙළ ගැඹුරුයි. පතුල පේන්නේ නැහැ. පාලම හදලා තින්නේ තුනී වීදුරු වලින්. අත්වලකුත් නැහැ. ගලවන්න බැරි සපත්තු දාලා රනිල්ට. අඩියේ තියුණු යකඩ ඇන. අනුන්ගේ දරුවා ආරක්ෂිතව එහා පැත්තට අරන් යන්න ඕන. ඒ කියන්නේ රනිල් තමයි නූතන ගෘෂා. ජීවිතේ පරදුවට තියලා අනුන්ගේ දරුවා වැල් පාලම දිගේ වැල් පාලමක් නැතිලුනේ. අත්අඩුවක් නැතුව එහා පැත්තට ගෙනියන්න හදන්නේ. අනුන්ගේ දරුවා. අනුන්ගේ දරුවා කියන්නේ මේ රටේ ආර්ථිකයට වෙන්ට. රනිල් වික්‍රමසිංහ මිස්ටර් මිනිස්ටර් මේ රටේ ආර්ථිකය ඝාතනය කරමින් ඉන්න එක ප්‍රධාන ආර්ථික ඝාතකෙක් තමයි ඔබ. මහ බැංකු බැඳුම් කර සිද්ධිය එක සිද්ධියක් විතරයි. මේ තියෙන්නේ අජිත් නිවාඩ් කබ්‍රාල් බේරෙන්න ලියපු පොත. කරමුලටම අහු වෙනකොටම රනිල් වික්‍රමසිංහලාව ජනතා විමුක්ති පෙරමුණ කිව්වා නෑ නෑ ওই වැඩේ පටන් ගත්තේ රාජපක්ෂලා කාලේ අජිත් නිවාඩ් කබ්‍රාල්ලා තමයි වැඩේට මුලින්ම අත ගැහුවේ කියලා. එතකොට අර්ජුන මහේන්ද්‍රන් රනිල් වික්‍රමසිංහට ඇහැක් ගහලා කොකා පෙන්නලා ෂේප් වුණා. අජිත් නිවාඩ් කබ්‍රාල් මේ පොත ලියලා මාරු වුණා. මතකනේ. ඒ අනුව ඒ කතාව එහෙමම තියෙද්දි මෙන්න මහින්දානන්ද අලුත්ගම කියලා කරේ තියාගෙන ආපු টොප් 10 මේ පොතෙත් රනිල් වික්‍රමසිංහගේ නම තියෙනවා. කට්ටියම එකට එකතු වෙලා තමයි ගේම ප්ලේ කරන්නේ. අලුතෙන් කතා කරන්න මුකුත්ම නැහැ. සියලුම දෙනා ආර්ථික ඝාතකින්ගේ ඔඩොක්කුවේ නැටවෙන පරය පරට්ටියෝ ටිකක්. නූතන ගෘෂා. රනිල් හරියට අඟහරු ලෝකෙන් ඇවිල්ලා වගේ. මෑන් කියනවා මිත්‍ර රටවල් සහාය දෙනවලු
අපේ සහයත් ඕනලු. ආර්ථිකය ඝාතනය කරන්න අපේ සහය ඉල්ලන්නේ නෙමෙයි. අනුන්ගේ දරුවා කියන්නේ තමන් විසින් වදපු, හදපු, විකෘති කරපු දරුවට. මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර් අපි බූරුව තමයි බට් බූරුවම නෙවෙයි. ගෝඨගේ අන්තිම ජොබ් එක දැන් සම්පූර්ණ වෙන සූදානම්. අද බොහෝ විට පාර්ලිමේන්තුවට බොහෝ විට නෙවෙයි කොහොමත් 21 22 පිළිබඳ සාකච්ඡාව ගියනවා. පාර්ලිමේන්තුව රැස් කරන්නෙම අන්න ඒ සඳහා. එතකොට විවිධ උපක්‍රම පාවිච්චි කරලා විධායක ජනාධිපති ධූරයට කියලා දාන්න හදන්නේ. එක්ක 19 යලි බලාත්මක කරලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගලවපු සංශෝධන කැලි ටිකත් එකට එකතු කරලා වඩා බලවත් කේන්ද්‍රීය විධායක අග්‍රාමාත්‍ය ධූරයක් හදාගෙන රනිල් ඒ මත හිඳුවා ගේම දෙන්න සලස්සවල ගෝඨා ගමයන් හදයි. ගෝඨා ගෝ හෝම් තමයි. අපේ අප්පුහාමිලට අප්පුහාමිලට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ගෝඨා ගෝ හෝම් කියන්නේ මේක තමයි. ගෝඨා යනවා තමයි. යන්නේ විධායක ජනාධිපති ධූරයට කෙලලා. ගෝඨා ගෝ හෝම් කියන්නේ ඒ කැම්පේන් එක. අපි එක දිගටම කතා කරුවා. දැන් කිසිම සංවාදයක් මේ සම්බන්ධයෙන් රට තුල නැහැ. කිසිම තැනක නැහැ විශ්වවිද්‍යාල තුල කොහෙත්ම නැහැ. පාර්ලිමේන්තුව ගැන කතා කරලා වැඩක් නැහැ නේ. පාර්ලිමේන්තුවෙන් පිට ලෝකෙ ගැන මේ කතා කරන්නේ. විද්වතුන්, වෘත්තිකයන්, කලාකරුවන් යයි කියා ගන්න එව් අතරතුර එහෙම සංවාදයක් නැහැ. උනන්දුවක් නැහැ. දැනුම බෙදා හදා ගැනීමක් නැහැ. සුදාලට ගිය රට, සේපාලට ගිය රට, සන්නලාට ගිය රට, මොටිවේෂන් අප්පච්චිද මොකಾದ කියන එකට ගිය රට, දුලිකා මාරපන්ලට ගිය රට, යහාලි සංගක්කාරලට ගිය රට, එතකොට සමනලි ෆොන්සේකලට ගිය රට, දමිතා අබේරත්නලට ගිය රට, මනුවර්ණ, ජගත් මනුවර්ණ, සිනමාකාරය ඊයේ අර පොලිසිය වට කරන මැර හමුදාවේ හිටියා. ඇත්තටම මට පුදුම හිතුණා. නිර්මාණශීලී පුද්ගලයෙක් හැටියට මේ යකත් මේ මැර බලයට එකතු වුණාද කියලා. පොලිසිය කෙලින් කරන්නේ මැර බලය පාවිච්චි කරලාද? අඩෝ පොලිස්පති බැහැපිය එළියට කියලාද? ඔබ හිතන්න. රටම විනාශ කරන්න. රට කියන්නේ යලි රාජ්‍ය. ඝාතනය කරන්න ගෝඨා රනිල් එක්ක වැඩ. මුන් ගිහිල්ලා මහින්දව අත්අඩංගුවට ගන්න කියලා පොලිස් මුලස්ථානේ වට කරනවා. කට්ටියට හරි ජොලි. කට්ටිය කියන්නේ චීනුන්ට, ඇමරිකානුන්ට, ඉන්දියානුන්ට. හොංකොං දේශයේ සිද්ධ වෙච්ච සිදුවීම් පෙළ අධ්‍යයනය කරන්න. මීට සමානයි. හැබැයි උන් අපට වඩා ඇඩ්වාන්ස්ඩ්. හේතුව තමයි ඒ සියල්ල කෙරුවේ උන්ගේ පැත්තේ. දේශය බේරගන්න. හොංකොං දේශය බේරගන්න. හැබැයි ඇමරිකාව තමයි වැඩේ ගස්සල පත්තු කරලා මෙහෙවන්න පටන් ගත්තේ. චීනය ඉඩ දුන්නේ නැහැ. චීනය තමන්ගේ ස්ථාවරය කොහොම හරි හොංකොං වහලේ මත සටහන් කරගත්තා. බිඳ වැටෙන්න දුන්නේ නැහැ. අපට එහෙම සහයට කවුරුවත් නැහැ. සහයක් වැඩක් නැහැ. අපි ස්වාධීන රාජ්‍යයක්. හොංකොං කියන්නේ උපපාලන ඒකකයක්. අපට සත්භාවයෙන් එකෙක්වත් සහාය ලබා දෙන්නේ නැහැ කොහොමවත්. එනවනම් ඉන්නේ ගේමටම තමයි. පංගුවක් අරගෙන රටට කෙලින්නම තමයි. ඒ අනුව ඊටාම බරපතල තත්ත්වයක් රට තුළ තිබෙනවා. ගෝඨා ගෝගම පිස්සන්ගේ භූමියක් බවට පත් කරලා තියෙනවා. උන් දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. ගෝඨාගේ උමනාව තමයි උන් ඉටු කරන්න කියලා උන් දන්නේ නැහැ. කාලා බීලා කක්කි දාලා චූ දාලා උන් සැපට ඉන්නවා. අරලිගහ මන්දිරයේ ඉදිරිපිට නෝඩීල් ගම ඒත් එහෙමයි. දැන් වෙසක් එහෙම සමරලා ෆන් එකට ජීවත් වෙනවා. හෙට දවසත් එතනම ගෙවන්න තමයි කල්පනාව. සියලු පක්ෂ එක මිටකට රටට එරෙහි වැඩ කරනවා. තානාපති කාර්යාලය, මහා කොමසාරිස් කාර්යාලය මුන් ඔක්කොම එකට බන්දලා තියෙන්නේ. කාටවත් ගැලවෙන්න බෑ. සියලුම පක්ෂ විවිධ වචන තොරම්බල් කරමින් රනිල්ට සහාය දෙන්නේ. ඒ නිසා තමයි උන් නැට වෙන රූකඩ නූල නටවන්නේ චීනු ෂේප් එකේ වැඩේ කරන්නේ. ප්‍රසිද්ධියේම ඇමරිකාව, ඉන්දියාව නූල නටවනවා. ජූලි චූන්, ගෝපාල් බාග්ලේ දෙන්නම එකට නූල් අල්ලගෙන නටවන්නේ. ඔන්න කතාව. රනිල් වික්‍රමසිංහ තමයි බලාගෙන යනකොට නූතන ගෘෂා. වැඩේ කියන්නේ අනුන්ගේ දරුවෙක්. අනුන්ගේ දරුවෙක්. අපි දන්නවා දරුවගේ ජාතකය.